අයිබෝවන් ළමයි අද මම මේ වීඩියෝයෙන් බලාපොරොත්තු වෙන්නේ අපොස උසස් පෙළ භෞතික විද්‍යාවේ විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වීඩියෝ මාලාවේ ප්‍රථම වීඩියෝ ඉදිරිපත් කරන්න. මේකෙදි මම බලාපොරොත්තු වෙනවා 2019 අවුරුද්දේ විභාග ප්‍රශ්නයක් මූලික කරගෙන මේ වීඩියෝ ඉදිරිපත් කරන්න. ඔබට මතක ඇති 2019 වසරේ ඇවිල්ලා තිබ්බ මේ විභාග ප්‍රශ්නය. මේක මේ වගේ යාන්ත්‍රික උපක්‍රමයක් පදනම් කරගෙන තමයි ප්‍රශ්නේ නිර්මාණය කරලා තියෙන්නේ. මේක එක්තරා විදිහක රෙගියුලේටරයක්. අපිට යාමකය කියන්න පුළුවන්, ගවර්නර් එකක් කියලා අපි හඳුන්වනවා. මේක ඔබට පේනවා මේකේ මේ ජව බෝල දෙකක් තියෙනවා. ඒක මේ පද්ධතිය භ්‍රමණය වෙනකොට ඇතිවන කේන්ද්‍රාභිසාරී බලය හේතුවෙන් මෙතන මේ ලීවරේ ක්‍රියාත්මක වෙලා මේ කපාටය විවෘත වීමක් සහ වැසීමක් සිද්ධ වෙනවා. ඇත්තටම මේක භාවිතා කරලා තියෙන්නේ මේ කුඩා ජලවිදුලි බලාගාරයකට. ඒ ජලවිදුලි බලාගාරයේ අපි දන්නවා ජලවිදුලි බලාගාරයකට මේ ජල පහරක් එල්ල කරනවා, ඒකේ තියෙන ජල රෝධයට ටර්බයින් එක සම්බන්ධ වෙලා තියෙනවා මේ ඩයිනමෝවට. එතකොට ඒක මේ ඒකෙන් ඩයිනමෝ කැරකෙනවා. හැබැයි ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති, ඒ වගේම ඉගෙනගෙන ඇති, මේ ඩයිනමෝවක් කැරකෙන වේගය වෙනස් වෙනකොට ඒකේ ප්‍රතිදාන වෝල්ටීයතාවය, අවුට්පුට් වෝල්ටේජ් එකේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඒ වගේම වෝල්ටීයතාවය වෙනස් වෙනවා. ඒක භ්‍රමණය වෙන වේගය අනුව. එහෙමනම් අපිට ඒකේ මේ නිශ්චිත සංඛ්‍යාතයකින්, ඒ වගේම නිශ්චිත අවුට්පුට් මේ ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ගන්න නම් මේ ඒ ඩයිනමෝ නියමිත නිශ්චිත වේගයකින් භ්‍රමණය කරන්න ඕනේ. ඉතින් ඒකට සකස් කරපු මේ උපක්‍රමයක් තමයි මෙතන මේ තියෙන්නේ. මේක මේ 1788 දී විතර ජේම්ස් වොට් කියන මේ නව නිර්මාණකරුවා විසින් ඉදිරිපත් කරපු නිර්මාණයක්. මේක අදටත් මේක සාර්ථකව භාවිතා කරන්න පුළුවන්. ඒ තමයි සාර්ථක උපකරණයක්. ඉතින් මේ කොටසට යන්න ඉස්සර වෙලා අපි මේකේ තියෙන මේ මූලිකවම ඩයිනමෝ සම්බන්ධයෙන් අහලා තියෙන පොඩි ප්‍රශ්නයක් අහලා තියෙනවා. අපි ඒක සාකච්ඡා කරලා ඉතින් පස්සේ මේ යාන්ත්‍රික පද්ධතියට යමු. මේකේ ප්‍රශ්නේ අහන්නේ විදුලි ජනක යන්ත්‍රවල ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය චුම්බක ද්‍රව ගණන P සහ ජනකයේ මිනිත්තුවට සිදුවන පරිභ්‍රමණ ගණන කැපිටල් N මත රඳා පවතී. ඒකේ අපිට සූත්‍රයක් දීලා තියෙනවා F සමානයි P වැඩි කිරීම N බෙදීම 120 කියලා. ඉතින් ඔබට මෙතෙන් පේනවා මේ F කියන්නේ මේ ඩයිනමෝයේ ප්‍රතිදානය වෙන. ඒ කියන්නේ ඩයිනමෝයෙන් පිට වෙන මේ විදුලියේ සංඛ්‍යාතය, ඒ වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය. එතකොට මේ සංඛ්‍යාතය රඳා පවතිනවා P මත. P කියන්නේ ඒකේ චුම්බක ද්‍රව සංඛ්‍යාව. දැන් ඔබට මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ ද්‍රව දෙකක්, චුම්බක ද්‍රව දෙකක් තියෙනවා. එතකොට ඒ වගේ මේ විවිධ ඩයිනමෝ වල ද්‍රව සංඛ්‍යාව වෙනස් වෙනවා. එනයි මේ ද්‍රව ගන්න අනුව මේ සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඒ වගේම අපි එදිනෙදා ජීවිතයේදී පවා අත්දැකීමෙන් දන්නවා ඩයිනමෝ කැරකෙන වේගය මත, N මත මේකේ වේගය මේ සංඛ්‍යාතය රඳා පවතිනවා කියන එක. එතකොට අපිට මේකේ දීලා තියෙනවා චුම්බක ද්‍රව දෙකකින් සමන්විත සුවහ විදුලි ජනකයක්. කියන්නේ පෝර්ටබල් ජෙනරේටරයක්. සමහර විට ගෘහස්ථව ඒ කියන්නේ ග්‍රාමීය මට්ටමින් සවිකරන මේ කුඩා විදුලි බලාගාර තියෙනවා. මේ ඒ වගේ කුඩා විදුලි බලාගාරයක් මෙතන මේ කියන්නේ. මේකේ සාමාන්‍යයෙන් භ්‍රමණ වේගය දීලා තියෙනවා RPM 3000යි. මේකේ මිනිත්තුවට පරිභ්‍රමණ ගන්න 3000යි. RPM වගේ 3000යි. RPM කියන්නේ මේ revolution per minutes කියන එක සංකේතයක් විදිහට පාවිච්චි කරනවා මිනිත්තුවට භ්‍රමණ සංඛ්‍යාව දක්වන්න. පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි මේකේ අහනවා ජනකයේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය.
එතකොට ඒක බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. මොකද අපිට මේ සූත්‍රයක් දීලා තියෙනවානේ. සංඛ්‍යාතය කියන්නේ p වැඩි කිරීම n බෙදීම 120යි. එතකොට n වලගේ දීලා තියෙනවා 3000යි. කෙලින්ම ඔබට මේක ආදේශ කරලා මේ සංඛ්‍යාතේ හර්ට්ස් 50යි කියලා ගන්න පුළුවන්. ඉතින් ඔබ මේකේ දැනුමක් විදිහට මතක තියාගන්න ඕනේ මේකේ භ්‍රමණ වේගය වගේම ඒකේ තියෙන මේ ද්‍රව සංඛ්‍යාව අනුව ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය රඳා පවතිනවා. ඔන්න දැන් එහෙනම් අපි දැන් හොයාගත්තා මේකේ සංඛ්‍යාතය හර්ට්ස් 50යි. ඒක දැනුමක් විදිහට තියාගන්න ගණිතයේ ඉදිරියට ගැටලු විසඳන්න. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ජනකයේ භ්‍රමණ වේගයේ තත්පරයට රේඩියන්. ජනකයේ භ්‍රමණ වේගය තත්පරයට රේඩියන් වලින් සොයන්න කියලායි කියන්නේ. ඇත්තටම මේකේ ක්‍රම දෙකකට අපිට මේක හොයන්න පුළුවන්. මේ ජනකයේ වේගය, ඒ කියන්නේ මේ ඩයිනමෝ කැරකෙන වේගය ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. ඔබ දැක්ක නේද මේ ප්‍රශ්නේදී කියලා තියෙනවා මේකේ ද්‍රව දෙකයි තියෙන්නේ කියලා. ද්‍රව දෙකක් තියෙනවා නම් මේකේ භ්‍රමණය වන වේගය විදුලියේ සංඛ්‍යාතයට සමානයි. මේකේ භ්‍රමණ වේගය භ්‍රමණ සංඛ්‍යාතය මේ වෝල්ටීයතාවයේ සංඛ්‍යාතයට සමාන වෙනවා. ඒ නිසා අපිට පහසුවෙන් මේ ද්‍රව දෙකක් තියෙන නිසා ඔමේගා සමානයි 25F කියන සම්බන්ධය පාවිච්චි කරලා මේකේ කෝණික ප්‍රවේගය නැත්නම් භ්‍රමණ සංඛ්‍යාතය ගණනය කරන්න පුළුවන්. 300යි තත්පර රේඩියන් කියලා එනවා. හැබැයි මේක ඔබ මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔබ උත්තර පත්‍රය පරීක්ෂා කරොත් මේකේ මෙහෙම අරගෙන තිබුණාට මේක හැම වෙලෙම භාවිතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ද්‍රව ගන්න දෙකක් වෙන අවස්ථාවෙදි විතරයි අපි මේ F සඳහා 50 පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ භ්‍රමණ සංඛ්‍යාව තත්පරයට භ්‍රමණ සංඛ්‍යාව තත්පරයට සිද්ධ වෙන වෝල්ටීයතාවයේ චක්‍ර ගානට සමාන වෙන්නේ ඒ අවස්ථාව විතරයි. එහෙම නැත්නම් ඔබට මේ පහලින් පෙන්නලා තියෙන මේ F සමානයි n බෙදීම 60 ගුණ කිරීම p බෙදීම 2 කියන සම්බන්ධය භාවිතා කරන්න වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන පෝල්ස් ගාන දෙකෙන් බෙදලා තමයි වට ගානෙන් ගුණ කරපුවාම වෝල්ටීයතාවයේ සංඛ්‍යාතයට සමාන වෙන්නේ. එහෙම නැත්නම් මේකේ මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්‍රමය පොදු ක්‍රමය තමයි අපි සාමාන්‍ය අපි භාවිතා කරන ක්‍රමය. ඒ කියන්නේ ඔමේගා සමානයි 25n. n කියලා කියන්නේ තත්පරයට සිද්ධ වෙන භ්‍රමණ සංඛ්‍යාව. දැන් 25 කියලා දාන්නේ අපි නේද? ඒක තත්පරයකදී රේඩියන් මේ 25 ප්‍රමාණයක් භ්‍රමණය වෙනවා. අංශක 360ක් භ්‍රමණය වෙනවා. ඒකයි 25 කියලා එතන දාන්නේ. n කියන්නේ තත්පරයට භ්‍රමණ සංඛ්‍යාව. ඒකෙන් අපිට පුළුවන් මේකේ කෝණික සංඛ්‍යාතය එහෙම නැත්නම් කෝණික ප්‍රවේගය ගණනය කරන්න පුළුවන්. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නයට යොමු වෙමු. මේකේ අපිට කියනවා ශිෂ්‍යයෙක් ඉහත ඒහි සඳහන් කළ සුවහ විදුලි ජනකයේ එන්ජිම ජල ප්‍රවාහයක් මගින් භ්‍රමණය කළ හැකි තල බඹරයකින් ප්‍රතිස්ථාපනය කර ජල විදුලි බලාගාරයක ආකෘතියක් නිර්මාණය කර ඇත. නියත ජල ප්‍රවාහයකදී පවා ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතයේ විදුලි පරිභෝජනය සමග විචලනය වන බව ඔහු විසින් නිරීක්ෂණය කරන ලදී. ප්‍රතිදාන වෝල්ට් සංඛ්‍යාතයේ විචලනය පාලනය කිරීමට තල බඹරයට ලබා දෙන ජල ප්‍රවාහයේ සීරු මාරු කිරීම සඳහා ඔහු විසින් පාලන උපක්‍රමයක් නිර්මාණය කරන ලදී. අවකර කපාටයකට සම්බන්ධිත පාලන උපක්‍රමයේ ක්‍රමානුරූප සටහනක් එක රූපේ දැක්වේ. ඇත්තට මෙතන මේ එක්තරා ශිෂ්‍යයෙක් නිර්මාණය කරපු නිර්මාණයක් කියලා කියන්නේ ඇත්තටම මේ ගැන කියනකොට මේ මටත් මේ සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. මොකද මමත් මේ උසස් පෙළ මේ ඉගෙන ගන්නකොට මේ වගේ උපක්‍රමයක් මම පොඩි දවස්වල සියයුම කියලා පොතක් තිබුණා මේ පුස්තකාලේ. ඒකෙන් මේ උපක්‍රමයේ මේ ගැන කුඩා කාලේ මහලා තිබුණා. ඉතින් උසස් පෙළ පන්තිවේදී මෙවැනි උපක්‍රමයක් හදලා මේ අත්හදා බැලුවා මේක ක්‍රියාත්මක කරන විදිය. ඉතින් ඒ අත්දැකීම මේ එහෙම ගන්න පුළුවන් වුණා. එතකොට දැන් අපි බලමු මෙතින් එහාට මේ ප්‍රශ්නේ කොහොමද යන්නේ කියලා. දැන් ඔබට පුළුවන් මේකෙදි මේ උපකරණය පිළිබඳ පොඩි වීඩියෝවක් තියෙනවා. අපි බලමු මේක කොහොමද මේ ආයෝගිකව ක්‍රියාත්මක වෙන්නේ කියලා.
මේක මේ ජේම්ස් වොට් 1798 දී ක්‍රියාත්මක මේ නිර්මාණය කරපු එකක්. හැබැයි මෙතන ඔබට පේනවා මේක බොහොම සෙමින් ක්‍රියාත්මක වුණත් ඒකේ මේ අවශ්‍ය මේ ඉෆෙක්ට් එක එතන එනවා. නමුත් මේ ඔබේ ප්‍රශ්නේ දීලා තියෙන යාමකේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් ආකාරයේ එකක් දීලා තියෙන්නේ. දැන් මෙතන පේනවා ඔබට මේ ඒ සැකස්ම වෙනස්. දැන් මෙතන තියෙන සැකස්ම ඒ ප්‍රශ්නේ තියෙන මේ එකට ටිකක් සමාන. ඔබට පේනවාද මේකේ වේගයට අනුව මේ පල්ලෙහා තියෙන කපාටය. බලන්න මේක වේගෙන් කැරකෙනකොට මේ දෙපැත්තට ඈත් වෙලා උඩින් පාත් වෙනවා. ඒක පල්ලෙහා තියෙන කපාටය ඇරීම වැසීම සිද්ධ වෙනවා. ඇත්තටම මේකෙදි වෙන්නේ භ්‍රමණ වේගය වැඩි වෙනකොට කපාටයේ වැහෙන ප්‍රමාණය වැඩි වෙනවා. භ්‍රමණ වේගය අඩු වෙනකොට කපාටයේ විවෘත වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් ඒකෙන් දැන් එතකොට ඔබට මේකේ පෙන්වනවා බලන්න මෙතන මේ සිමියුලේටර් එකක් පෙන්නලා තියෙන්නේ. මේ කම්පියුටර් මේ software එකකින් මේ software simulator එකකින් ඒක control කරන විදිහ ඔබට මේක හොඳට පැහැදිලිව බලා ගන්න පුළුවන්. බලන්න වේගය වැඩි වෙනකොට මේ කපාටේ මෙතන තියෙන කපාටේ වැහෙනවා. බලන්න මේ ජල ප්‍රවාහයේ කපාටේ වැහෙන විදිහ. ඒතකොට ඒ වගේ ලීවර් එකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ වේගය අඩු වෙලා මේක පල්ලෙහාට එනකොට වේගය අඩු වෙලා පල්ලෙහාට එනකොට කපාටේ විවෘත වෙනවා. මේක සිමියුලේටරෙන් මේක පාට මෙහෙම කරලා පෙන්නුවාට මේක ප්‍රායෝගිකව ඉතාමත් සියුම්ම මේ ක්‍රමානුකූලව සිද්ධ වෙන දෙයක්. මේ එක පාට මේක ඉහළ පහළ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට බලා ගන්න පුළුවන් විවිධාකාරයේ මේ ගවර්නස් මේකේ පෙන්නලා තියෙනවා. ඒ වගේ යාමක කීපයක් විද්‍යාගාරයක පරීක්ෂා කරන අවස්ථාවක්. දැන් එතකොට දැන් අපි පොඩ්ඩක් බලමු ප්‍රශ්නෙට යන්න ඉස්සර වෙලා මේකේ ක්‍රියාකාරීත්වය මොකක්ද කියලා. මොකද මේකේ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න ළමයි අනාගතයේ නේද? මේවා සම්බන්ධ මේ අවබෝධයක් තියෙන එක විද්‍යාව හදාන්න හැමෝටම හොඳයි. එතකොට මේකෙදි වෙන්නේ ඔබට පේනවා ඇති මේ යාමකයේ සම්බන්ධ කරලා තියෙන ඩයිනමෝවට. එහෙනම් ඩයිනමෝ යම්සි වේගයකින් කැරකෙනවා නම් මේ යාමකයත් ඒ වේගයෙන්ම කැරකෙනවා. ඇත්තටම මෙහෙම ඩිරෙක්ට්ම මෙහෙම සම්බන්ධ කරලා නැති වුණා මේක දැතිරෝධ පද්ධතියක යම්කිසි කොටසකට මේ යාමකය සම්බන්ධ කරලා තියෙන්න පුළුවන්. හැබැයි කොහොම සම්බන්ධ කරත් ඒ යාමකය මේ ගවණයක කැරකෙන වේගය ඩයිනමෝ කැරකෙන වේගයට සමානුපාතික වෙනවා. එතකොට ඔබ දන්නවා ඩයිනමෝවට සම්බන්ධ කරනවා ජල රෝධය. මේක රතු පාට බඹරකින් පෙන්නලා තියෙන ජල රෝධය. මේ ජල රෝධයට තමයි මේ ප්‍රවාහ ජල ප්‍රවාහය ඇවිල්ලා මේ එකට මේ ජල ප්‍රවාහයෙන් තමයි මේ ජල රෝධය කැරකෙන්නේ. එතකොට මේ ජල රෝධයේ කැරකෙන වේගය වැඩි වෙනකොට උඩ තියෙන යාන්ත්‍රික පද්ධතියත් කැරකෙන වේගය වෙනස් වෙනවා. ඒ වගේම ජල රෝධයේ කැරකෙන වේගය අඩු වෙනකොට යාන්ත්‍රික පද්ධතියේ කැරකෙන වේගයත් අඩු වෙනවා. එතකොට ඒකට අනුව හැබැයි උඩ තියෙන මේ යාන්ත්‍රික පද්ධතියේ කැරකෙන වේගයට අනුව මොකද වෙන්නේ? මේකේ තියෙන අර ජල ප්‍රවාහයේ එල්ල කරන ඒ මේ නලයේ පිටලා තියෙන කපාටේ විවෘත වීම සහ වැසීම සිද්ධ වෙනවා. ඇත්තට මේකෙදි වෙන්නේ ඒකාකාර ජල ප්‍රවාහයක් මේක මත එල්ල කරනවා. ඉතින් ඇත්තට මේ ඒකාකාර කියන එකට වඩා ගැලපෙන්නේ මේ ඩයිනමෝව ඒකාකාර වේගයෙන් භ්‍රමණය කිරීමට සමත් ජල ප්‍රවාහයක් එල්ල කරනවා. එතකොට දැන් ඔබ දන්නවා දැන් ඩයිනමෝෙන් ප්‍රතිදාන විදුලියක් ගන්න නැත්නම් ඩයිනමෝ පාවිච්චි කරන්නේ. අපි හිතමු ඔකට යම්කිසි විදුලි උපකරණ හයි කරලා තියෙනවා. හිතන්න කර්මාශාලාවක් කියලා. ඔකට සම්බන්ධ කරාට පස්සේ ඕකේ විදුලි ධාරාවක් ගලාගෙන යනවා. එතකොට මේකට තවත් කර්මාන්ත ශාලාවක්. දැන් අපි හිතමු උදේ 8ට තවත් කර්මාන්ත ශාලාවක වැඩ පටන් ගත්තා. එතකොට මොකද වෙන්නේ? ඩයිනමෝයෙන් තවත් විදුලි ධාරාව වැඩිපුර මේකෙන් ඇදලා ගන්නවා. නේද? ඒක අවුට්පුට් මේ ප්‍රතිදාන ජවය වැඩි වෙනවා.
ප්‍රතිදාන මේ ධාරාව වැඩි වෙනවා. අන්න ඒ වෙලාවේදී වෙන්නේ මෙතන මේ ඩයිනමෝ කැරකෙන වේගය අඩු වෙනවා. එකෙන් වැඩි ධාරාවක් එළියට ගන්නකොට මේ ඩයිනමෝ කැරකෙන වේගය අඩු වෙනවා. කැරකෙන වේගය අඩු වෙනවත් එක්කම අපි දන්නවා ඇත්තටම මේ කැරකෙන වේගය අඩු වෙනකොට ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩු වෙනවා. ඒ වගේම ප්‍රතිදාන මේ වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය අඩු වෙනවා. අන්න ඒක වළක්ව ගන්න තමයි මේ ස්වයංක්‍රීය උපක්‍රමයේ තියෙන්නේ. එතකොට ඒකේ වේගය අඩු වෙනකොට මොකද වෙන්නේ? අර ගවන එක මේ වේගය අඩු වෙන හින්දා මේ යාන්ත්‍රික ලීවරයේ ක්‍රියාත්මක වෙලා එතනින් එල්ල කරන ජල පහරේ වේගය වැඩි කරනවා. එතකොට ජල පහරේ වේගය වැඩි වෙනකොට ආයිත් උන්න අර කලින් වේගයටම කලින් සංඛ්‍යාතයටම එනවා. අපිට අවශ්‍ය සංඛ්‍යාතය අපි දැක්කා මීට කලින් අපි ගන්නේ කරා හර්ට්ස් 50. ඒ හර්ට්ස් 50යි සංඛ්‍යාතය ගන්න පුළුවන්. එතකොට තව ටිකක් වෙලා යනකොට තව කර්මාන්තශාලාවකට විදුලිය ගත්තොත් ආයිත් මේකේ වේගය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තව ටිකක් මේකේ කපාටේ විවෘත වෙලා මේකට ජල පහර එල්ල කරලා මේකේ වේගය වැඩි කරනවා. ඉතින් මේ විදිහට තමයි මේකේ ස්වයංක්‍රීයව මේකේ සංඛ්‍යාතයයි වෝල්ටීයතාවයයි පාලනය වෙන්නේ. ඒ වගේම දැන් ඇත්තටම අපිට මේ පාසල් යන කාලේ තිබු ප්‍රශ්නයක් තමයි මේ කුඩා පන්තිවල තිබු ප්‍රශ්නයක් තමයි හැමෝම කියනවා විදුලිය ඉතුරු කරන්න කියලා. එතකොට අපිට හිතෙනවා මේ දැන් ජල විදුලි බලාගාරයේ හැමදාම විදුලිය ඉතින් එන වතුර පහරෙන් මේක කැරකෙනවා නම් අපි පාවිච්චි කරත් නැතත් මේ ඉතින් මේක කැරකිලා විදුලිය නිපද වෙනවානේ කියලා. ඇත්තටම ඔබ භාවිතා කරන විදුලි ප්‍රමාණයට අනුව තමයි එතන ජලය වැය වෙන්නේ. එතකොට ඒ කියන්නේ අපි විදුලි බල්බ නිවා දැම්මොත් එයා මේ තල බඹරේ වෙත එල්ල කරන ජලයේ ප්‍රමාණයත් අඩු වෙනවා. එහෙනම් ඔබ විදුලිය ඉතුරු කරනවා කියලා ඉතුරු කරන්නේ ඇත්තටම තටාකයේ තියෙන ජලය. එහෙනම් ජලයේ විභව ශක්තිය විදියට තමයි ඒ විදුලිය ටික ඉතුරු වෙන්නේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න ඔබටත් මතුවෙලා ඇති. ඊට පස්සේ මේකේ අපෙන් මේ ඊළාට අහන ප්‍රශ්නයක් තියෙනවා අපි බලමු ඒක. අපිට කියනවා ජව බෝලයට සම්බන්ධිත එක් බාහුව ආතතියක් යටතේයි උපකල්පනය කරමින් ජව බෝලයක් සඳහා නිදහස් බල සටහන අදින්න. ජව බෝලයක ස්කන්ධේ සිම්පල් m ලෙස සලකන්න. එතකොට අපි දැන් ඔන්න ඒකේ තියෙන මේ ගණිතමය ආකෘතිය ගත්ත මෙහාට. හරි මේ ඉස්සර සැකස්මේ තිබ්බ මේ මැතමැටිකල් මොඩල් එක මේ ගත්ත මෙතෙන්ද ඒකේ ඔබට පේනවා මෙතන ගෝලය තියෙනවා නිල් පාටට. ඒකේ සුපුරුදු පරිදි අපි දන්නවා ගුරුත්වාකර්ෂණ බලය පහළට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දෙපැත්තට බාහුව දෙකක් සම්බන්ධ වෙලා තියෙනවනේ. එහෙනම් ඒකේ අනිවාර්යෙන්ම මොකද්ද තියෙන්න ඕනේ? ඒකට ආතතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ මේකේ සමමිතික බවක් අපිට පේනවා. ඔබට පුළුවන් මේ විදිහට මේකේ නිදහස් බල සටහන අඳින්න T1 T2 කියන්නේ මේකේ ආතතීන්. මෙතන අපි සමමිතිකයි කියලා උපකල්පනය කරලා තමයි මෙතන මේ තීටා කියලා අරන් තියෙන්නේ කෝණ දෙක. ඒ වගේම සිරස්ස පහළට ස්කන්ධේ ක්‍රියාත්මක වෙනවා. ඔබ දන්නවා වෘත්ත චලිතයේ යෙදෙන්න නම් වස්තුවක් අනිවාර්යෙන්ම එයාට කේන්ද්‍රාභිසාරී බලයක් තියෙන්න ඕනේ. කේන්ද්‍රාභිසාරී බලයක් නැත්නම් වෘත්ත චලිතයක යෙදෙන්නේ නැහැ. මොන ක්‍රමයකට හරි ඒක වංගුවක වාහනයක් වෙන්න පුළුවන්, නැත්නම් ගුවන් යානයක් අහසේදී හරවන වෙලාවක් වෙන්න පුළුවන්. ඒ ඕනම වෙලාවකදී වෘත්ත චලිතයක යෙදෙන්න නම් අනිවාර්යෙන් කේන්ද්‍රාභිසාරී බලයක් තියෙන්න ඕනේ. ඒක විවිධ ක්‍රම වලින් හදලා දෙන්න පුළුවන්. පොළොවේ ඝර්ෂණයෙන් හදලා දෙන්න පුළුවන්. නැත්නම් ගුවන් යානයක නම් තටු මත ඇති කරන උඩට ඇති කරන ප්‍රතික්‍රියාවේ එක සංරචකයකින් ඒක හදලා දෙන්න පුළුවන්. එතකොට මේ ඒ වගේම එහෙනම් මේකෙත් එහෙම කේන්ද්‍රාභිසාරී බලය හදලා දෙන කෙනෙක් ඇති නේද? ඇත්තටම අපි දැක්කා මේකෙදී එහෙම බල පද්ධතියක් තියෙනවා. ඉතින් අපි ඒකින් බලමු කේන්ද්‍රාභිසාරී බලය හැදෙන්නේ කොහොමද කියලා. මේ කේන්ද්‍රාභිසාරී බලය අපිට ගන්න පුළුවන් ස්කන්ධේ M නම් ඒ වගේම මේ වෘත්ත චලිතයේ යෙදෙනකොට මේ වෘත්තේ අරයක් තියෙනවානේ. ඒ වෘත්තේ අරය R කියලා ගත්තොත් ඒ වගේම මෙයා වටේ කැරකෙනකොට කෝණික ප්‍රවේගයක් තියෙනවා.
ඒ කෝණික ප්‍රවේගය ඔමේගා කියලා ගත්තොත් mr ඔමේගා වර්ගය කියලා අපිට ගන්න පුළුවන් මෙයාගේ කේන්ද්‍ර අභිසාරී බලය. එහෙම නැත්නම් ඔබට පුළුවන් ඔමේගා කියන්නේ ඔබ දන්නවා v බෙදීම r. ඒක ආදේශ කරලා mv වර්ගය බෙදීම r කියලා සූත්‍රයක් හදාගන්නත් පුළුවන්. ඒ දෙක ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න එහෙනම් ආයි ගියා අපේ නිදහස් බල සටහනට. එතකොට මේ බල තුන ක්‍රියාත්මක වෙන්නේ මොකක් මතද? මේ ගෝලය මත. ගෝලය මත mg පහළට ක්‍රියාත්මක වෙනවා t1 t2 කියලා ආතති දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි දන්නවා අපිට පේනවා මේකේ කේන්ද්‍රාභිසාරී බලය තිරස්. එහෙනම් mg වල බලපෑමක් නැහැ. මොකද mg කියන්නේ සිරස්නේ. එතකොට අංශක 90ක මේ ආනතියකින් කේන්ද්‍රාභිසාරී බලය තියෙන හින්දා mg වල බලපෑමක් කේන්ද්‍රාභිසාරී බලයට නැහැ. එහෙමනම් t1 t2 කියන බල දෙකෙන් තමයි කේන්ද්‍රාභිසාරී බලය හදලා දෙන්නේ. එහෙනම් කොහොමද දෙන්නේ? අපිට පුළුවන් බල ටික විභේදනය කරන්න. එතකොට t1 cos θ t2 cos θ. එහෙනම් t1 cos θ ධන t2 cos θ සමාන වෙන්න ඕනේ mr ඔමේගා වර්ගයට. ඉතින් එහෙම නැත්නම් ඔබට පුළුවන් තිරස් චලිතය සලකලා මේකේ නිව්ටන්ගේ මේ F සමානයි ma සම්බන්ධය යොදන්න පුළුවන්. එහෙම යෙදුවොත් t1 cos θ ධන t2 cos θ සමානයි mr ඔමේගා වර්ගය කියලා ගන්න පුළුවන්. ඇත්තට මේ ප්‍රශ්නේ අපේ ඉලක්කය අපෙන් අහනවා බලන්න ඔබ රෝමිලකන් දෙක ප්‍රශ්නේ අහලා තියෙනවා ඇක්සලේ වටා එක් ජවබෝලයේ කෝණික ප්‍රවේගය ඔමේගා නම් ඉහළ සහ පහළ බාහුවල ආතතීන් පිළිවෙලින් මෙන්න මේ ප්‍රකාශන වලින් පෙන්නනවා කියලා අපිට හොයන්න තියෙන්නේ. ආතති දෙක. ආතති දෙක කියන්නේ මොනවද? එතන මේ t1යි t2යි. t1යි t2යි තමයි හොයන්න තියෙන්නේ. එතකොට බලන්න ඔබ මේ ප්‍රකාශන දිහා බැලුවොත් ඒ ප්‍රකාශන ඇතුලේ දිනවා m ඉන්නවා. simple l. simple l කියලා කිව්වේ ඔබ අර රූප සටහන නැවත පරීක්ෂා කරොත් පෙනේ මේ බාහුවක දිග. ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගය. g කියන්නේ ගුරුත්වත්වන්නේ. simple h කියලා කියන්නේ එතන ඒ ගෝලයක ඉඳලා තියෙන සිරස් උස. එතකොට අපි දැන් මේ අපි ගත්ත සමීකරණේ පරීක්ෂා කරපුවා අපිට පේනවා t1 අපිට ඕන එක්කෙනා t1 t2. එතකොට m ඉන්නවා r ඉන්නවා ඔමේගා ඉන්නවා. එහෙනම් θ කියන එක ඔන්න අපි මේ නොදන්න පදයක්. θ වලට ආදේශයක් දාගන්න වෙනවා. ඒ වගේම t1 t2 දෙන්නම ඉන්නවනේ. අපි බලමු තවත් මේකේ කොහොමද තව සම්බන්ධයක් ගන්න. t1 t2 අතර දැන් අපිට පුළුවන් මේකේ සිරස් බල විභේදනය සලකන්න. ඉතින් ඊට ඉස්සෙල්ලා අපිට පුළුවන් මේකේ සකස් කරගන්න මේ සමීකරණය cos θ එළියට ගන්නවා අරගෙන මේ ඒක මේ පිළිවෙලකට සකස් කරගන්න පුළුවන්. ඒක පළවෙනි සමීකරණය කියලා ගන්නවා මම. ඊට පස්සේ මේ බල පද්ධතිය අපි සිරස් ලෙස විභේදනය කරොත් අපිට පුළුවන් සිරස්ව ඉහළට තියෙන බලය වෙන්නේ t1 sin θ. පහළට තියෙන බල දෙකක් තියෙනවා. එකක් mg, එක සිරස්ස පහළට තියෙන නිසා ඍණ කියලා ගන්නවා. අනිත් බලය තමයි ඍණ t2 sin θ. ඉතින් මේක මේ සමතුලිත නිසා ඒක බිඳුවයි කියලා දානවා. ඇත්තට මෙතන බල සමතුලිතතාවය කියනවට වඩා මේක ස්ථිතික පද්ධතියක් නොවන නිසා ගතික පද්ධතියක්නේ. ඒ නිසා වඩාත් සාධාරණයි මේකේ F සමානයි ma දාලා ගන්න එක. ඒ නිසා හැබැයි එකම උත්තරේ එන්නේ ඊට පස්සේ අපිට පුළුවන් ඔන්න t1 t2 ඇතුළත් තවත් සම්බන්ධයක් මේකෙන් අපිට ලබා ගන්න පුළුවන්. ඒක දෙවෙනි සමීකරණය කියලා මම ගන්නවා. එතකොට එහෙනම් ඒත් අපිට මේකේ තිබුණා අපිට නොදන්න මේ පදයක්. මොකක්ද θ? එහෙනම් අපි බලමු θ අයින් කරගන්නේ කොහොමද කියලා. ඔබ මේ යාන්ත්‍රික පද්ධතිය බැලුවොත් ඔබට පේනවා මෙතන මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඇත්තටම මේ θ කියලා කියන්නේ මේ බාහුව තිරසත් එක හදන කෝණය. තමයි θ කියලා කියන්නේ. එතකොට මේ ත්‍රිකෝණය වෙනම අපි වෙන් කරලා ගත්තොත් ත්‍රිකෝණයේ කර්ණය කියලා කියන්නේ බාහුවේ දිග simple L. ඒ වගේම simple H තමයි ඍජුකෝණ ත්‍රිකෝණයේ සිරස් උස. ඒ වගේම R කියලා කියන්නේ මේ ගෝලයේ භ්‍රමණය වෙන ඒ වෘත්තයේ අරය. එතකොට මේ කෝණය බාහුවයි තිරසයි අතර කෝණය θ. ඉතින් ඔබට පුළුවන් සාමාන්‍ය ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා මේකේ θ සඳහා සම්බන්ධයක් ගන්න පුළුවන් sin θ සමානයි h බෙදීම L.
sin theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒ වගේම cos theta සඳහා සම්බන්ධයක් ගන්න පුළුවන් බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඊට පස්සේ ඊටම සරල දෙයක් තියෙන්නේ මේ තියෙන අපි මුලින් ගත්ත සම්බන්ධතා දෙක t1 ධන t2 cos theta සමානයි mr omega වර්ගය. ඉතින් ඒකේ cos theta වෙනුවට අපි ඉස්සලා ගත්ත r බෙදීම l කියන එක ආදේශ කරලා එක සමීකරණයක් ගන්නවා. ඒ වගේම ඔබට මතක ඇති මේ ඉස්සර අර බල තුන සිරස්ව විභේදනය කරලා අපි ගත්ත සම්බන්ධයක් t1 ඍණ t2 වාරයක් sin theta සමාන mg කියලා. ඒකෙත් sin theta ට ආදේශ කරන්න පුළුවන් h බෙදීම l කියන එක. එහෙම ආදේශ කරාට පස්සේ t1 t2 ඇතුළත් ඔන්න තවත් සමීකරණයක් ආවා. ඔන්න අපිට සමගාමී සමීකරණ දෙකක් තියෙනවා. එහෙනම් දැන් මේ දෙක විසඳලා අපිට t1 t2 හොයන්න පුළුවන්. පහසුවෙන් අර සමගාමී සමීකරණ දැනුම භාවිතා කරලා සමීකරණ දෙක එකතු කරාට පස්සේ t2 අයින් වෙලා t1 එනවා. සමීකරණ දෙක අඩු කරොත් මේ t2 ගන්න පුළුවන්. එහෙම නැත්නම් t1 යාගේ ආදේශ කරලා t2 ගන්න පුළුවන්. ඊළඟට හොඳ ප්‍රශ්නයක් අපෙන් අහනවා ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය 50 හර්ට්ස් වන විට h අගය 30 සෙන්ටිමීටර් වේ. ආතතිය සඳහා g බෙදීම h පදයේ දායකත්වයේ නොසලකා හැරිය හැකි බව පෙන්වන්න. එතකොට අපිට කියනවා මේකේ අපි ගත්තා ඔබට මතක ඇති ආතතිය සඳහා ප්‍රකාශනයක්. මේ ප්‍රකාශනයේ g බෙදීම h කියන පදය නොසලකා හරින්න පුළුවන්. ඒ කියන්නේ මකලා අයින් කරන්න පුළුවන් කියලා පෙන්වන්න කියලා කියන්නේ. ඇත්තටම මේකේ අපිට මේ VG පද දිහා බලලා අපිට තීරණය කරන්න බෑ G බෙදීම H කියන පදේ මේකට ගැලපෙනවද නැද්ද කියලා. මොකද මේ එහෙම ගණිතයක් මේකේ පේන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මේකේ අගයන් ආදේශ කරලා බලන්න. ඇත්තටම මේකේ මේ G බෙදීම H කියන පදය මේකෙන් අයින් කරන්න නම් ඔමේගා වර්ගයත් එක්ක සංසන්දනය කරද්දී g බෙදීම h කියන පදය ඉතා කුඩා අගයක් ගන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට ඒක ඉතා ඔමේගා වර්ගයත් එක්ක සංසන්දනය කරද්දී g බෙදීම h කියන ඉතා කුඩායි නම් විතරයි අපිට ඒක අයින් කරන්න පුළුවන්. ඇත්තටම මේක ඒ බව පෙන්වන්න කියලා තියෙන හින්දා අනිවාර්යයෙන් ඒක කුඩා අගයක් මේ ගන්න ඕනේ. එතකොට ඒ වගේම ඒක අනිත් එකටත් වළංගුයි. මොකද මේ එතනත් අපිට g බෙදීම h කියන එක t2 සඳහා සම්බන්ධයෙන්ුත් අයින් කරන්න පුළුවන්. මේ ඔමේගා වර්ගයත් එක්ක සංසන්දනය කරද්දී g බෙදීම h කියන එක ඊටමත් කුඩාගයක් ගන්නවා නම්. එතකොට අපි පොඩ්ඩක් ආදේශ කරලා බලමුකෝ. අගේ ඔමේගා කියන්නේ 300යි කියලා අපි මේ ඉස්සෙල්ලා හොයාගත්තා. ඔන්න ආදේශ කරා. එතකොට ඔමේගා වර්ගය එනවා 90000ක් කියලා එනවා. දැන් අපි බලමු g බෙදීම h ට ආදේශ කරලා. g කියන්නේ 10යි. h කියන්නේ අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 30යි. සෙන්ටිමීටර් 30යි නම් මීටර් කරන්න 10 ඍණ දෙකෙන් ගුණ කරනවා. එතකොට අපිට එනවා g බෙදීම h කියන අනුපාතය 33.3යි කියලා. එහෙනම් ඔබට පේනවා මෙතන ඔමේගා වර්ගයේ 90000ක් g බෙදීම h කියන අනුපාතය 33.3යි. එහෙනම් එතනින්ම අපිට පේනවා මේ 33. එතකොට 90000කට 33.3ක් එකතු කරත් 33.3ක් අඩු කරත් ලොකු වෙනසක් වෙන්නේ නේද? අන්න ඒකයි එහෙනම් මෙතින්දී අපිට මේ g බෙදීම h කියන පදය නොසලකා හරින්න පුළුවන් වෙන්නේ. එහෙමනම් දැන් නොසලකා හැරලා අපි ඒක අයින් කරා කියලා හිතමුකෝ. ඔන්න එහෙනම් අපිට එන සූත්‍රය. t1ට එනවා ml බෙදීම 2 වාරයක් ඔමේගා වර්ගය. ඒ වගේම t2කටත් එනවා ml ඔමේගා වර්ගයේ බෙදීම 2 කියලා සම්බන්ධයක් එනවා. ඉතින් ඒක අපි ආසන්න වශයෙන් කියලා මෙතන දැම්මත් ඒ වගේම මෙතන පේනවා අපිට t1 t2කට ඒ වෙනකොට සමාන වෙනවා නේද? ඒ g බෙදීම h කියන පදේ අයින් කරොත් ආතෙත් දෙක සමානයි. එතකොට මේ මෙතන ආසන්න වශයෙන් සමානයි කියලා දැම්මට ගන්නේ කිරීම වලට අපිට කෙලින්ම මේක සූත්‍රයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා m සමානයි 1 කිලෝග්‍රෑම් සහ l සමානයි 50 සෙන්ටිමීටර් නම් ඉහළ බාහුවේ ආතතිය ගණනය කරන්න. එන්න දැන් ඉතින් තියෙන්නේ අර සූත්‍රය පාවිච්චි කරලා සරල ආදේශයක්. m වෙනුවට 1 දැම්ම l වෙනුවට 50 වැඩි කිරීම 10 2යි මීටර් කරන්න. ඒ වගේම ඔමේගා අපි හොයාගත්තා 300යි කියලා 300 වර්ගයේ බෙදීම 2යි. ඉතින් ඒකෙන් එනවා ආතතිය ඔන්න එහෙනම් ඉහළ බාහුවේ ආතතිය එනවා 22500යි කියලා. ඒ වගේම අපි
මීට ඉස්සර දැක්කා T1 T2ට සමානයි කියලා. එහෙනම් ඉතින් පහළ බාහුවේ ආතතියත් 22500ක් වෙන්න ඕනේ නිව්ටන්. ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් වන විට දුන්නේහි සංකෝචනයේ සෙන්ටිමීටර් 20කි. දුන්නේහි දුනු නියතේ නිර්ණය කරන්න. දුනු නියතේ හොයන්න කියලා අපිට කියනවා. එතකොට දුනු නියතේ කියලා කියන්නේ ඔබට පේනවා මේ යාමකය මේ කියන උපක්‍රමයේ මේ ගවන එකේ මැද තමයි දුන්න තියෙන්නේ ස්ප්‍රින් එකක්. ඒ ස්ප්‍රින් එකේ දුනු නියතේ තමයි අපිට හොයන්න තියෙන්නේ. මොකද මේ කැරකිලා පල්ලෙහාට ආවට පස්සේ ආයි මුල් පිහිටීමට ගෙනියන්න මේ ස්ප්‍රින් එක උපකාර කරනවා. මේක කැරකිලා පල්ලෙහාට ආවට පස්සේ ඒකේ ස්ප්‍රින් එක පාවිච්චි කරලා තමයි උඩට යන්නේ. නේද? එහෙම උපක්‍රම තියෙනව නේද? ඔබ නිය කටර එකක් ගත්තත් නිය පොත්ත කපන්න එක පාත් කරාට ආයි උඩට යන්නේ ඒකේ තියෙන මේ දුන්නක ආධාරයෙන්නේ. ඒ වගේ උපක්‍රමයක් තමයි මෙතන මේ තියෙන්නේ. මේ නැවත මුල් පිහිටීමට යන්න තමයි දුන්න මේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට දැන් මම මේක වෙනම බලසටහන අඳිනවා. මේ පහලින් පෙන්නලා තියෙන එකේ ස්ප්‍රින් එක ඊට උඩින් තියලා තියෙන්නේ මේකේ අර බිල්ල කියන කොටස. එතකොට මේක මත ක්‍රියාත්මකද බල ලකුණු කරොත් බාහු දෙකේ ආතති දෙක ලකුණු කරන්න පුළුවන්. මම ඒක T1 කියලාම ගන්නවා. මොකද T1 T2 කියලා ගත්තේ නැත්නම් ඒ දෙක සමානයි. නිසා T1 කියලා දාන්න පුළුවන්. ඒ ආතතිය මේ ආනතිය තීටා. මෙතන F කියලා කියන්නේ මේක තෙරපෙන වෙලාවේදී ස්ප්‍රින් එකෙන් ඇති කරන ප්‍රතික්‍රියා බලය. ප්‍රතික්‍රියා බලය තමයි F කියලා කියන්නේ. එතකොට අපිට පුළුවන් බිල්ල මත බල සමතුලිතතාවය සලකලා F සහ T1 මේ අතර සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන්. ඉතින් F කියලා කියන්නේ දුන්න මගේ ඇති කරන ප්‍රතික්‍රියා බලය. එතකොට බල තුනේ සමතුලිතතාවය සැලකුවොත්, ඒ කියන්නේ සිරස් බල විභේදනයේ සැලකුවොත් අපිට ගන්න පුළුවන් F සමානයි T1 sin θ ධන T1 sin θ. එතකොට F සමානයි 2යි T1 sin θ කියලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා දුන්නක් සම්බන්ධයෙන් සලකනකොට ඒ දුනු නීතයේ K කියලා ගත්තොත් F සමානයි Kx කියලා සම්බන්ධයක් තියෙනවා. එතකොට F කියලා කියන්නේ ඒක මත යෙදෙන බලය නැත්නම් ප්‍රතික්‍රියා බලය. එතකොට K කියන්නේ දුනු නියතේ, X කියන්නේ ඒකේ විතතිය. නේද? ඒක ඇති වෙන යම්සි විස්ථාපනයක් ඇති වෙනවනේ ඒ විස්ථාපනය විතතිය. ඒ වගේ මම මෙතෙන්දී නැවත මතක් කරන්නම් අපි මීට ඉස්සර ඔප්පු කරගත්ත සම්බන්ධය මෙතෙන්දී භාවිතා කරන්න පුළුවන් sin θ ගේ h පරිමේල් කියලා. මොකද අපි ගත්ත සම්බන්ධය ආයි sin θ එතෙන්ද එනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේකේ මේ 5 කියන සම්බන්ධයයි 6 කියන සම්බන්ධය සමාන කරන්න පුළුවන්. මොකද F කියන්නේ එකම බලයක් ගැන කතා කරන්නේ. එහෙනම් 5යි 6යි සමීකරණ දෙකේ දකුණු පැති දෙක සමාන කරලා මෙන්න මේ වගේ සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ K තමයි හොයන්න තියෙන්නේ අපිට. ඉතුරුවා ගැන ආදේශ කරන්න පුළුවන්. x අගේ දීලා තියෙනවා අපිට 20යි කියලා. මේ 20යි සෙන්ටිමීටර්. එතකොට 20 වැඩිගෙම 10 න 2 කරනවා මීටර් කරන්න. T1 අගේ අපි මීට ඉස්සර හොයාගත්තා 22500යි කියලා. ඒ වගේම h අගේ 30යි, L අගේ 30යි. ඒවා අපිට දීලා තියෙන අගයන්. ඉතින් ආදේශ කළා අපිට K අගේ ගන්න පුළුවන් 1.35 වැඩි කිරීම 10.5යි මීටරයට නිව්ටන් කියලා. ඔව් ඒ කොටස හරි. ඊළඟට C කොටසට අපි ගියොත් ඒකේ කතා කරන්නේ මේ ප්‍රවාහ නලය ගැන. ඒකේ අපිට කියනවා ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය හර්ට්ස් 50ක් වන විට ප්‍රවාහයේ 50කින් අවහිර වන පරිදි අවකර කපාටේ සකසා ඇත. එනම් කපාටේ දෙක රූපේ දක්වා ඇති පරිදි ප්‍රවාහ නලයේ අක්ෂය සමග අංශක 45ක කෝණයක් සාදයි. අවකර කපාටේ සංවෘත වීම ඒ නලයේ අක්ෂය සමග සාදන කෝණයට සමානුපාතික වන බව උපකල්පනය කරන්න. ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතයේ විදුලි පරිභෝජනයේ මත රඳා පවතී. පරිභෝජනය වැඩි වන විට ප්‍රතිදාන සංඛ්‍යාතයේ අඩු වන අතර ඒ ප්‍රතිලෝමයේද සිදුවේ. මේ ගැන අපි මිනිස්සර සාකච්ඡා කරා. සැකසුමට අනුව
සැකසුමට අනුව ප්‍රතිදාන වෝල්ටීයතාවයේ සංඛ්‍යාතය හර්ට්ස් 25ක් වන විට අවකර කපාටය සම්පූර්ණයෙන් විවෘත වේ. හර්ට්ස් 25ට වඩා අඩු සංඛ්‍යාත සඳහා පවා කපාටය සම්පූර්ණයෙන්ම විවෘතව පවතී. අවකර කපාටය සම්පූර්ණයෙන්ම විවෘත වන අවස්ථාවේදී පහත දැන් නිර්ණය කරන්න. G බෙදීම H පදයේ දායකත්වය නොසලකා හරින්න. එහෙනම් අපිට අර G බෙදීම H අයින් කරලා ආතතිය සඳහා ගත්ත මේ සම්බන්ධය භාවිතා කරන්න පුළුවන්. අහන්නේ ඉහළ බාහුවක ආතතිය, ඒ වගේම දුන්නේ සංකෝචනය. හැබැයි මේ ඉහළ බාහුවක ආතතිය දැන් ඔන්න තත්ත්වය වෙනස්. නේද? කලින් ආතතිය වෙනස්, දැන් ආතතිය වෙනස්. මොකද දැන් මේකේ සංඛ්‍යාතය වෙනස්. හර්ට්ස් 25යි. ඉතින් හර්ට්ස් 25යි නම් අපි දන්නවා මේකේ අපි මීට ඉස්සර කතා කරා මේකේ ද්‍රව දෙකක් තියෙන හින්දා අපිට ගන්න පුළුවන් කෝණික ප්‍රවේගය විදුලියේ සංඛ්‍යාතයට සමානයි කියලා අපි සමාන කිරීමක් කරා. එතෙන්දී අපිට ගන්න පුළුවන් හර්ට්ස් 25 කියන්නේ හර්ට්ස් 50න් භාගයක්නේ. ඒ නිසා කෝණික ප්‍රවේගයක් භාගයක් කියලා ගන්න පුළුවන්. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒක බොහොම සරල දෙයක්. ඊට පස්සේ අපිට කලින් භාවිතා කරපු T එක සමානයි ml ඔමේගා වර්ගයේ බෙදීම කියන සූත්‍රයේම ඔමේගාට ආදේශ කරන්න පුළුවන් 150. ඒකෙන් මේකේ නව ආතතිය එනවා 5625යි නිව්ටන් කියලා. එතකොට ඔන්න මේ අපි ගන්නේ කරේ දැන් හර්ට්ස් 25 සඳහා ඒ අවස්ථාවේදී ආතතිය තමයි මෙතෙන්දි ගන්නේ කරේ. එතකොට දැන් අපි ඊළඟට ප්‍රශ්නයකට යොමු වෙන්න හදනවා මේ දුන්නේ සංකෝචනය. අපෙන් අහනවා ඒකේ දුන්නේ සංකෝචනය කොච්චරද කියලා අහනවනේ. ඉතින් ඒකට යන්න ඉස්සෙල්ලා අපි පොඩි මේ ගණනය කිරීමක් කරමු. මේ දුන්නේ ස්වභාවික දිග හොයන්න. මොකද දුන්නේ මේ සංකෝචනය හොයන්න ඉස්සර වෙලා අපි මේකේ දුන්නේ ස්වභාවික දිග හොයාගමු බලන්න. දැන් අපිට දීලා තියෙන මිනුම් අණුව දැන් මේකේ අපිට පේනවා මේ 2h වලාගේ දැන් h වලාගේ 30යිනේ. එහෙනම් 2h වලාගේ 60ක් වෙන්න ඕනේ. ඒ වගේම ඔබ ප්‍රශ්නේ මුලින් කියවුවා නම් මේ ඔබට පෙනෙයි සංඛ්‍යාතේ හර්ට්ස් 50ක් වෙනකොට දුන්නේ සංකෝචනය සෙන්ටිමීටර් 20ක් කියලා දීලා තිබුණා. එහෙමනම් දැන් තියෙන සංකෝචනය උනාට පස්සේ 60යි නම් සංකෝචනය 20යි නම් ඉතින් අපිට දුන්නේ ස්වභාවික දිග ගන්න පුළුවන් 60ට 20ක් එකතු කරලා සෙන්ටිමීටර් 80යි කියලා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න මේකේ මුල් දිග සෙන්ටිමීටර් 80යි. දැන් අපි මේ කතා කරන්නේ හර්ට්ස් 25ේ තත්ත්වය ගැන. එතකොට ඒකේ h වලාගේ ඔබ කල්පනාකාරීව මේක දිහා බැලුවොත් පෙනෙයි මේකේ සංකෝචනය වුණ දිග මේ මුල් දිගෙන් අඩු කරාට පස්සේ h වගේ දෙගුණයකට සමාන වෙනවා. එතකොට මේ දුන්නේ දැන් පවතින උස තමයි එතකොට 2h කියලා කියන්නේ. h සමානයි 80 අඩු කිරීම 2 මේ 80 අඩු කිරීම e බෙදීම 2 කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි අර මුලින් භාවිතා කරපු සම්බන්ධය. ඒ කියන්නේ දුන්න සඳහා ඔබට මතක ඇති දුන්න සඳහා භාවිතා කරපු සූත්‍රයක් තිබුණා. kx කියලා එතන අපි ගත්තේ මම මෙතන ඒක e කියලා දාලා තියෙනවා. kx සමානයි 2t1 වැඩි කිරීම sin θ. නැත්නම් h බෙදීම l කියලා අපි සම්බන්ධයක් ගත්තා. මේ දුන්න මත ක්‍රියාත්මක වෙන බල මේ සලකලා ඒ සම්බන්ධයෙන්ම මේකෙදි භාවිතා කරන්න පුළුවන්. ඔබට නැවත වීඩියෝ එකට ගිහිල්ලා 7 සමීකරණ ඕන පරීක්ෂා කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ අපිට පුළුවන් ඒ සම්බන්ධයට ආදේශ කරලා ඊට පස්සේ තියෙන දුනු නියතේ වෙනස් වෙන්නේ නැහැ 1.35 ඒවා මේකේ තියෙන මේ එක භෞතික ගුණාංගයක් නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. t එක අපි ගන්නේ කරා හර්ට්ස් 25 දී t එක යාගේ 5625 ඒක ආදේශ කරන්න පුළුවන්. ඒ වගේම h බෙදීම h සඳහා අපි ඉස්සලා ගත්ත අගය 80 ඍණ e බෙදීම 2 මෙතන මම ආදේශ කරලා තියෙනවා. ඒ වගේම L වලාගේ 50යි ඒක ආදේශ කරලා තියෙනවා. දැන් මේකෙන් අපිට E වලාගේ මේකේ සංකෝචනය හර්ට්ස් 25 දී සංකෝචනය සෙන්ටිමීටර් 6.15යි ඒක වටේලා 6.2යි කියලා
ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. මේකේ අපෙන් ප්‍රශ්නයක් අහනවා ප්‍රතිදාන වෝල්ටේජතාවයේ සංඛ්‍යාතය වැඩි වන විට ප්‍රවාහ ශීඝ්‍රතාවය අඩු කිරීමට අවකර කපාටයේ අනුක්‍රමයෙන් සංවෘත වේ. ප්‍රවාහයේ 75%කින් අවහිර වීමට නම් ප්‍රතිදාන වෝල්ටේජතාවයේ සංඛ්‍යාතය කුමක් විය යුතුද? ඒකට ඇත්තට මොකද මේකෙන් කියන්නේ? දැන් මේ තියෙන්නේ අපි අර හර්ට්ස් 50 කියන අවස්ථාව. එතකොට මේ නලේ 150ක් අවහිර වෙලා තියෙනවා කියලා අපිට මුලින් කිව්වා නේද? එතකොට මේ තියෙන්නේ හර්ට්ස් 25 අවස්ථාව. හර්ට්ස් 25 දී මේක සම්පූර්ණ නලේ විවෘත වෙලා. එතකොට අපි අහන්නේ මේකේ 175ක් අවහිර වුණොත් මේකේ සංඛ්‍යාතය කොච්චරද කියලා. එතකොට මේක දිහා බලනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ සංඛ්‍යාතේ නියතයි කීවට මේවා වෙනස් වෙලානේ. නේද? පළවෙනි එකේ හර්ට්ස් 50යි, දෙවෙනි එකේ 25යි, ඊළඟට ආය යන සංඛ්‍යාතේ කීරිය. ඇත්තට මෙතන මේ කතා කරන්නේ මේ ක්ෂණික අවස්ථාවක් ගැන. ඔබට මතක ඇති අපි මීට කලින් කතා කරා මේ එකපාරට මේ ග්‍රිඩ් එකට මේ විදුලි පද්ධතියට මොකක් හරි එකපාරටම කර්මාශාලාවක් සම්බන්ධ වුණා කියලා හිතන්නකො. ඒ කියන්නේ උදේ වැඩ පටන් ගන්නවා. එතකොට මේකෙන් මේ විදුලි ධාරාවක් ඒකට ලොකු ධාරාවක් ගන්නවා. එතකොට ප්‍රතිදාන මේ ජවය වැඩි වෙනවා එකපාරටම. එතකොට මේ කැරකෙන වේගය අඩු වෙනවා. ඇත්තට ওই සංඛ්‍යාතය අඩු වෙලා කියන්නේ ඒ වගේ අවස්ථාවක්. තේරෙනවද? ක්ෂණිකව සංඛ්‍යාතය අඩු වෙනවා. එතකොට මේ සංඛ්‍යාතය වැඩි කරගන්න තමයි මේ කපාටේ ටක් ගාලා මේ ඇරෙන්නේ. මෙතන සම්පූර්ණ විවෘත වුණා කියලා අදහස් කරන්නේ සංඛ්‍යාතය අඩු වුණාට පස්සේ ක්ෂණිකව සිද්ධ වෙන ක්‍රියාවලිය. හරි ඒක මේ දිගටම පවතින එකක් නෙමෙයි. ඊට පස්සේ දැන් යාගේ සංඛ්‍යාතය ටික ටික වැඩි වෙන්න ආයි දොරටුව වැහෙනවා. ඊට හර්ට්ස් 50ට එනකල්ම ඒ දොරටුව මේ ටික ටික ආයි වැහෙනවා. ඉතින් මේ ඒකේ මේ ක්ෂණික අවස්ථාවක් මෙතෙන්දි කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම එතකොට එහෙනම් 175කින් අවහිර වෙලා තියෙනවා කියන්නේ මොකද්ද? එහෙනම් අර ක්‍රියාත්මක හර්ට්ස් 50 දී ක්‍රියාත්මක වෙවි තිබ්බ දැන් 150 අවහිර තත්ත්වයේදී ක්‍රියාත්මක වෙවි තිබුණ මේ කර්මාශාලා කීපයක් එකපාර වහන්න ඇති. මේ වැඩ අවසන් වෙලා ඕෆ් කරන්න ඇති. එතකොට ඒවට ගන්න කරන්ට් එක මේ ග්‍රිඩ් එකෙන් ගන්න මේ විදුලිය නතර වෙනවා. නතර වුණාම ඔන්න ආයෙ අර මේ ඩයිනමෝ කැරකෙන වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. එතකොට සංඛ්‍යාතය වැඩි වෙනවනේ. එතකොට අන්න ඒක වළක්ව ගන්න තමයි මේ අවහිර කිරීම කරන්නේ. ඒ වෙලාවට වැඩි විදුලියක් අවශ්‍ය නැහැ. නේද? කර්මාශාලා අඩුයි නම් ඒකේ නිපදවන්න ඕන විදුලි ප්‍රමාණය අඩුයිනේ. ඒ හින්දා තමයි 175කින් අවහිර කරන්න ඕනේ. ඉතින් අපෙන් අහන්නේ මෙතන ඒ වෙන කොටේෂනික අවස්ථාවේ මේකේ සංඛ්‍යාතය කොච්චරද කියලායි අපෙන් අහන්නේ. ඇත්තට මෙතෙන්දී මේ ගොඩාක් දත්ත අපිට දීලා නැහැ. බොහොම සරල තර්කයකින් තමයි අපිට මේක ගන්න වෙන්නේ. මේ අතර සමානුපාතික සම්බන්ධයක් තියෙනවා කියලා උපකල්පනය කරලා තමයි මේ ගැටලුව අපිට විසඳන්න වෙන්නේ. මේකේ ඔබට පේනවා මේ වගේ සරල සම්බන්ධයකින් මේක අරගෙන තියෙන්නේ. හර්ට්ස් මේ 150 අවහිරයේ ඉඳලා 100% අවහිරයට යනකල් ඒ කියන්නේ එතන වෙනස 150ක අවහිරයක්. එතකොට අවහිරයේ 150ක් වෙනකොට සංඛ්‍යාතය හර්ට්ස් 50 ඉඳලා 25ට වෙනස් වෙලා. එතකොට අපිට හොයන්න ඕනේ අවහිරයේ 150ක ඉඳලා 175කට යනකොට සංඛ්‍යාතය කොච්චරද කියලා. එතකොට මෙතන මම තර්කයක් දෙනවා 150 දී 150ක අවහිර වීමකදී සංඛ්‍යාතය හර්ට්ස් 25කින් වෙනස් වෙනවා නම් 125කින් අවහිර වීම වුණොත් සංඛ්‍යාතය කොච්චරකින් වෙනස් වෙනවද? සංඛ්‍යාතය වෙනස් වෙනවා ඔබට පේනවා මේ ගණනය කිරීමට අනුව 12.5කින්. එතකොට වෙනස් වෙනවා කියලා කියන්නේ හර්ට්ස් 50 ඉඳලා 12.5කින් වැඩි වෙනවා. එහෙනම් ඒ වෙලාවේ කීයද? හර්ට්ස් 62.5යි. ඉතින් හැබැයි ඔය හර්ට්ස් 62.5 යා පවත්ත ගන්නෑ. ඊට පස්සේ ක්‍රමයෙන්
අර යාමකයේ ක්‍රියාත්මක වෙලා රෙගියුලේටරේ ක්‍රියාත්මක වෙලා ඒකේ සංඛ්‍යාතය හර්ට්ස් 50ට ගේනවා. ඉතින් මේවා මේ සම්බන්ධව කතා කරනකොට මේ ඔය උසස් පෙළ හදාන්න ළමයි ඉන්නවා සමහරු මේ නව නිර්මාණ කරන ළමයි. දැන් ගොඩාක් ළමයි ඔය මේ Arduino පාවිච්චි කරනවා. ඒ වගේ මේ අලුත් තාක්ෂණයන් භාවිතා කරලා විවිධ නිර්මාණ කරන අය ඉන්නවා. ඉතින් ඒ ළමයි අහනවා සමහර වෙලාවට මේකේ කපාටය මෝටරයකින් කන්ට්‍රෝල් කරන්න බැයිද කියන ප්‍රශ්නේ ඒ කට්ටිය අහනවා. ඇත්තටම ඒක අපිට කරන්න පුළුවන්. තේරුණාද? ඇත්තට මේක දැන් මේ අපි කතා කරන බොහොම පැරණි තාක්ෂණයක්නේ. ඇත්ත මේ කන්ට්‍රෝල් සිස්ටම් කියන එක අද ගොඩාක් මේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රොනික සෙන්සර්ස් මේ ඒ වගේම ඒ තියෙන විවිධ උපක්‍රම මේ භාවිතා කරලා මේකේ තාක්ෂණයේ කන්ට්‍රෝලින් සිස්ටම් කියන ගොඩාක් දියුණු වෙලා තියෙනවා. PID කන්ට්‍රෝලින් ඊට පස්සේ ෆසි කන්ට්‍රෝල් මේ නියුරල් නෙට්වර්ක් ඔය වගේ ගොඩාක් මේ කන්ට්‍රෝලින් කියන එක ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ඉතින් මීට ඉස්සර හැබැයි දැන්ට අවුරුදු 50කට 60කට ඉස්සලා අපි දැකලා තියෙනවා මේ fully mechanical මේ පද්ධති තමයි තිබුණේ. නමුත් ඒවා අද ගොඩාක් මේ ඔටෝමේෂන් තත්ත්වයටපත් වෙලා තියෙනවා මේ අලුත් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පෙරලියත් එක්ක. ඉතින් කවුරු හරි මේක මේ මෝටරයකින් කන්ට්‍රෝල් කරනවා නම් ඉතින් අපිට පුළුවන් මේකට මෝටරයක් භාවිතා කරන්න. ඒකෙදි මේකට අවශ්‍ය ව්‍යාවර්තය හදාගන්න පුළුවන් මේ දැතිරෝධ පද්ධතියකින්. ඒ දැතිරෝධ පද්ධතියේ දැති අතර අනුපාතය ගියර් රේෂෝ එක අනුව ඒ අවශ්‍ය මේකේ ව්‍යාවර්තය හදාගන්න පුළුවන්. ඒ වගේම ඒකේ ඒකට බලපානවා තව මෝටරේ RPM එක. ඒවා අනුව මේ කපාටේ ඇරෙන වැහෙන වේගය ඒ වගේම ඒකට දෙන ව්‍යාවර්තය අපිට මේ හදාගන්න පුළුවන්. ඒ වගේම අපිට පුළුවන් ඩයිනමෝ කැරකෙන වේගය. මොකද ඩයිනමෝ කැරකෙන වේගයට අනුවනේ කපාටය ඇරෙන වැහෙන එක වෙන්න ඕනේ. එතකොට ඩයිනමෝ කැරකෙන වේගය අපිට සෙන්ස් කරන්න වෙනවා. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් සෙන්සරයක් එන්කෝඩරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔබට මතක ඇති 2018 අවුරුද්දේ මේ විභාග ප්‍රශ්නයේදී ඔබට ඇවිල්ලා තිබ්බ මේ වගේ එන්කෝඩරයක්. ඇත්තටම එන්කෝඩරයක් කියලා කියන්නේ මේ වගේ මේ විවිධාකාර එන්කෝඩර්ස් තියෙනවා. නමුත් මෙතන මේ පෙන්නලා තියෙන එන්කෝඩරේ තියෙන ඔබට පේනවා ඇති මේක මේ තැටියක සිදුරු ටිකක් විදලා තියෙනවා. එතකොට ඔය සිදුරු සහිත තැටිය මෝටරේට හයි කරන්න. ඒකෙන් කරන්නේ මෝටරේ කැරගෙන වේගය හොයන එක. ඉතින් ඔබට පුළුවන් මේ එන්කෝඩරය මේ ඩයිනමෝවේ මේ ඇක්සලරේට හයි කරලා. එහෙම නැත්නම් මේ ඒකට සම්බන්ධ මේ සමානුපාතික වේගයෙන් කැරගෙන යම්සේ ගිය මේ දැතිරෝධයක ඇක්සලරේටර් මේ එන්කෝඩරේ හයි කරලා ඒ ඩයිනමෝව කැරකෙන වේගය හොයාගන්න පුළුවන්. කැරකෙන වේගය මෙෂර් කරගන්න පුළුවන්. ඒකට ඔබට පේනවා මේකේ C රූපේ පෙන්ලා තියෙන්නේ ඒකට සකස් කරපු සැකැස්මක්. ඒකේ මේ එන්කෝඩර් එක ක්‍රියාකාරීත්වය ඔබට දැනගන්න පුළුවන් එකෙන් මේක වැදගත් වෙනවා. මේ දකුණු පැත්තෙන් පෙන්නන්නේ LED එකක්. ඒක නම් සාමාන්‍ය දෙයක්. ඒක නිකන් බැටරියකින් අපිට සම්බන්ධ කරන්න පුළුවන්. නිකන් දිගටම දැල්විලා තියෙන එකක්. එතකොට දකුණු පසින් පෙන්නලා තියෙන ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. මේ ඔබට පේනවා මේ තැටිය කැරකෙනකොට මේ විඩෙන් විඩේ තමයි LED එකෙන් LDR එකට ආලෝකය වැටෙන්නේ. ඒක පල්ස් විදිහට තමයි වැටෙන්නේ. එතකොට LDR එක සම්බන්ධ කරනවා එක්ක ට්‍රාන්සිස්ටර් පරිපථයකට එහෙම නැත්නම් කාරකාත්මක වර්ධක පරිපථයකට. ඔබ ඉගෙනගෙන තියෙන op amp නැත්නම් කාරකාත්මක වර්ධක පරිපථයකට මේ සම්බන්ධ කරන්න පුළුවන්. අපි දන්නවා මේ කාරකාත්මක වර්ධක පරිපථයක් ඒ වගේම ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට පුළුවන් මේ ඒ වගේ මේ සිදුරෙන් ආලෝකය ඒ ආලෝක පල්ස් වලට අනුව මේක කැරකෙන වේගයට අනුව යම්කිසි ඊට සමාන සංඛ්‍යාතයකින් යුතු අවුට්පුට් එකක් අවුට්පුට් මේ වර්ධනය කරපු මේ වෝල්ටියතා ස්පන්ද ගන්න පුළුවන් ට්‍රාන්සිස්ටර් හරි එහෙම නැත්නම් කාරකාත්මක වර්ධක පරිපථයක් භාවිතා කරලා. ඒ වගේ මේකට තව මේ ප්‍රෝග්‍රෑමබල් මේ සර්කිට් එකක් භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් මේකෙන් මේ ඩයිනමෝට හයි කරපු එන්කෝඩරෙන් ගන්න
පල්ස් ඒකේ ඩිටෙක්ට් කරන පල්ස් ටික යවනවා කන්ට්‍රෝල් මේ සිස්ටම් එකට. කන්ට්‍රෝල් සිස්ටම් එකෙන් තමයි තීරණය කරන්නේ අර මේ මෝටරේ කැරකෙන්න ඕනේ ඇන්ගල් එක. මෝටරේ කැරකෙන්න ඕනේ ඇන්ගල් එක. මේ තීරණය කරන්නේ ඒකෙන්. එතකොට මේ ඒකට සර්වර් මෝටර් එකක් වගේ එකක් භාවිතා කරන්නත් පුළුවන්. මේ ඒකේ ඇන්ගල් එක තීරණය කරන්නේ ඒකෙන්. එතකොට මේකෙන් ෆීඩ්බැක් එකක් ගන්නවා ඉතින්. අපි මේවා එක්කට කියනවා PID controlling කියලා. ඉතින් ඇත්තටම මේ PID controlling වලදී අපිට උඟාක් ස්මූත් විදිහට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ ඇත්තටම ඒ වුණාට මේ දීලා තියෙන යාන්ත්‍රික පද්ධතිය ගොඩක් 1788 වගේ කාලයකදී ඊටම සාර්ථකව මේ භාවිතා කරපු උපක්‍රමයක්. ඉතින් මේ ඔබ මේක ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. සාමාන්‍ය විභාග ප්‍රශ්නයකට සාකච්ඡාවකට එහා ගියපු දෙයක් දැනුමක් ඔබට ලැබෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මේ නැවතත් එහෙම නැත්නම් මට පහසුකම් තියෙන විදිහට වෙලා තියෙන විදිහට තවත් සාර්ථක වීඩියෝවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.